සුබ දවසක් ඔයාලට. මීට දවස් කිහිපයකට කලින් 2020 අවුරුද්දේ විභාග ලියන අය වෙනුවෙන් අපි පළවෙනි වීඩියෝ එක චුම්බක ශේෂ්ඨ කරා කොටසක් පාඩම. ඉතින් මම හිතනවා 2021 අයත් මේ ගොඩක් දුරට බලන්න ඇති කියලා පාඩම. මොකද ඒක බලනවා නම් ඔයාලට ඒ කරපු දේවල් ටික හොඳට අල්ලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එකම ගොඩක් අය ලියුම් කළා 2021 අයටත් ආලෝක පාඩම වගේ ආරම්භ කරන්න කියන එක. ඉතින් ඒ නිසා දැන් අපි පන්ති නිමාඩු දීලා මාසෙකමාරක් වගේ කාලයකුත් ගිහලා තියෙන නිසා ආලෝකේ පාඩම මෙහෙම වීඩියෝස් කීපයකින් ඔයාලට උගන්වන්න තීරණය කරා. කොහොමත් මේ අපි ආලෝකේ පාඩම මේ උගන්වන දේ පන්ති පටන් ගත්තාම කරනවා. නමුත් ඒ දක්වා ඉන්නේ නැතුව දැන් මම පුළුවන් තරම් හොඳට මේ ආලෝකේ පාඩම කරගන්න, ටියුට් ටික කරන්න, පාස් පේපර්ස් ටික කරන්න. එතකොට ඔයාලා ආලෝකේ පැත්තෙන් හොඳ තැනකට එනවා. අපි දැන් පටන් ගන්න යන්නේ තුන්වෙනි ඒකකයේ දෙවෙනි කොටස ආලෝකය නැත්නම් ප්‍රකාශ විද්‍යාව. එහෙනම් මාතෘකාව ලියන්න. ප්‍රකාශ විද්‍යාව එහෙම නැත්නම් ආලෝකය. චුට්ටක් කියලා ඉන්න කොහොමද පන්ති පටන් ගත්තම අපි පාඩම කරද්දී සම්පූර්ණ නෝට් එක ලියනවනේ. මෙතනදී මම දෙන්නේ කෙටි සටහනක් විතරයි වැදගත් කරුණු ටික. එතකොට ඒ දෙන්නේ මේ ටියුට් වල ප්‍රශ්න කරන්න සහ මූලික දේවල් ටික අවශ්‍ය දේවල් ටික දෙන්නේ. ඒ ටික නෝට් කරගන්න. ඒත් එකම වෙබ්සයිට් එකේ දාලා තියෙනවා ආලෝකයේ හොඳ තීරණ නෝට් එකක්. ඒක බලලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන අඩුපාඩු තියෙනවා හදාගන්න. ඒත් එක්කම වීඩියෝස් ටික බලලා මේකේ સિદ્ધාන්ත නිර්වෝල තේරුම් ගන්න. එහෙනම් චුට්ටක් කියන්නම් අපි මේ තරංග ගැන කතා කරද්දී අපේ මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන තරංග වර්ග දෙකක් තියෙනවානේ. එකක් ශබ්දය, අනිත් එක ආලෝකය. ඒ නිසා මේ තරංග පාඩමේදී ධ්වනියටයි ආලෝකයටයි හම්බෙන්නේ විශේෂ තැනක්. අපි අද කතා කරන්නේ ආලෝකය ගැන. ආලෝකය ගැන හිතුවොත් අපිට මේ ලෝකේ දකින්න පුළුවන් වෙලා තියෙන්නේ ආලෝකය නිසානේ. ආලෝකය කියන දෙයක් නැත්තම් හරියට අපි ඇස් පියාගත්තම අපිට මොකුත් පේන්නේ නැහැ වගේ. උඩටම කලවර වෙලාවක් වගේ අපිට කිසි දෙයක් දකින්න වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ආලෝකය කියන්නේ කොච්චර වැදගත්ද කියන දේ මම විශේෂයෙන් ඔයාලට කියන්න අවශ්‍ය නැහැ. ඒතර මෙන්න මේ ආලෝකයේ හැසිරීම ගැන හොඳට ඉගෙන ගන්න එක තමයි මේ පාඩමේ කරන්නේ. එතකොට අපි දන්නවා ආලෝකය කියන්නේ මොකක්ද? ආලෝකය කියන්නේ තරංගයක්. මොන තරංගයක්ද? ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. එතකොට අපි තරංග පාඩමෙන් කතා කරා මතක ඇතිනේ විද්‍යුත් චුම්බක තරංග සියල්ලම සංඛ්‍යාත වැඩි පැත්තෙන් ඉඳන් අඩුව පැත්තට පිළිවෙලට ලියාගෙන ගියොත් අපිට ලැබෙනවානේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය. මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය හැම එකක්ම ආලෝකය වෙන්නේ නැහනේ. ඒකේ පොඩි පරාසයක් තමයි අපි ආලෝකය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් තරංගායම් පැත්තෙන් ගත්තොත් නැනෝමීටර් 390 වගේ ඉඳලා 690 වගේ වෙනකම් පොඩි කොටස තමයි ආලෝකය කියලා කියන්නේ. පාට ඔන් ස්ක්‍රීන් එකේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියත් ඒකේ ආලෝකයේ තියෙන මොන කොටසද කියන එකත් මේ වෙලාවේ දකින්න පුළුවන්. එතකොට ආලෝකය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තරංගායාමය නැනෝමීටර් 390යි 690යි අතර තියෙන විද්‍යුත් චුම්බක තරංග ටික තමයි අපි ආලෝකය කියලා කියන්නේ. මම වර්ණාවලිය මඳින්න නැතුව කොටසක් ගත්තොත් 690 නැනෝමීටර් කියමු, 390 නැනෝමීටර් කියමු. මේ අතර ටික තමයි ආලෝකය කියන්නේ. ආලෝකය ගත්තාම සාමාන්‍යයෙන් සුදු ආලෝකය වුවමත් අපි දන්නවා රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. ඔය විදිහට සුදු ආලෝකය කියන්නේ වර්ණ හතක එකතුවක් කියලා අපි හොඳටම ඉගෙනගෙන තියෙනවානේ පොඩි කාලේ. එතකොට මේ වගේ වෙනස තියෙන්නේ වර්ණයෙන් වර්ණයට තරංගායම වෙනස්. එතකොට මේ හැම තරංගයක්ම ගත්තොත් අපි දන්නවා තරංගයක් නිසා අපිට පුළුවන් v සමාන f ලැම්ඩා දාන්න. එතකොට සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්බක තරංග ගැන කියද්දී අපි v වෙනුවට දාන්නේ c නේ. කීයද c? රික්තයේදී ආලෝකයේ වේගය වෙන්නේ කීයක්ද? 3 වැඩි කිරීම 10 8ක්. රතු පාටද තැඹිලි පාටද කහ පාටද දාලා නැහැ. මොන වර්ණේ වුණත් රික්තයේදී යන්නේ මේ වේගෙන්. තරංගායම් වෙනස් වුණත් සංඛ්‍යාත වෙනස් වුණත් වේගය මේකමයි. හැබැයි c නියත වුණාට වර්ණෙන් වර්ණයට f වෙනස්නේ, ලැම්ඩා වෙනස්නේ. එතකොට
C නියතයක් වෙලාවට F ලැම්ඩා ගුණිතය නියතයක් වෙනකොට මේ දෙන්න අතර තියෙන මොනලෝම සම්බන්ධයක් ප්‍රතිලෝමනේ. ඒතර F සමානුපාතික එක ලැම්ඩා කියන්න පුළුවන්. ඒ කියන්නේ ලැම්ඩා අඩු අයගේ දම් පාට. ලැම්ඩා අඩු අයගේ සංඛ්‍යාතය වැඩි. එහෙනම් සුදු ආලෝකයේ තරංග ආයාමයේ අඩුම වර්ණය වෙන්නේ, ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම වර්ණය වෙන්නේ කවුද? දම්. තරංග ආයාමයේ වැඩිම වර්ණය වෙන්නේ, ඒ කියන්නේ සංඛ්‍යාතයේ අඩුම වර්ණය වෙන්නේ කවුද? රතු. එබනම් ඔන්න සුදු ආලෝකය කියලා පොදුවේ කිව්වට වර්ණයෙන් වර්ණයට අපිට වෙන වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. අපි ඒක ආලෝකයේ දෙවෙනි කොටසේදී අධ්‍යයනය කරනවා. අද මම පොදුවේ කතා කරන්නේ සුදු ආලෝකය ගැන. එතකොට ඔයාලට පුළුවන් එක එක තරංගයට ඕන නම් v සමාන f ලැම්ඩා දාලා සංඛ්‍යාතයම හොයන්න. උදාහරණයක් විදියට දැන් කහ පාට වගේ ගත්තොත් තරංග ආයාමයේ කීයක් විතරද? මේ මැදනේ සාමාන්‍යයෙන් කහ වර්ණය කියලා කියන්නේ තරංග ආයාමයේ නැනෝමීටර් 500ක් විතර. එහෙනම් අපි යාගේ සංඛ්‍යාතය බලන්න උත්සාහ කරොත් වේගය 3 වරක් 18යි f නේ හොයන්න ඕනේ. ලැම්ඩා කියන්නේ 500යි නැනෝමීටර් කියලා ගත්තොත් නැනෝ කියන්නේ 10 න් 9නේ. සාමාන්‍යයෙන් සංඛ්‍යාත එනවා 6 වරක් 10 14ක් හර්ට්ස් වගේ. ඒතර ඔයාලා නිකම්ම හිතන්න ධම් වගේ ගත්තොත් තරංග ආයාම මීට වඩා අඩු වෙනකොට සංඛ්‍යාතය මීටත් වඩා වැඩි. රතු ආය ගත්තොත් තරංග ආයාමය වැඩි වෙනකොට සංඛ්‍යාතය මීට වඩා අඩුයි. ඔය වගේ වර්ණයෙන් වර්ණයට සංඛ්‍යාතය වෙනස්, තරංග ආයාම වෙනස්. හැබැයි හැමෝටම තියෙන්නේ එකම වේගයක් කියලා අපි දැනගන්න ඕනේ. එhmenan ප්‍රකාශ විද්‍යාව කියලා මාතෘකාව ලියලා කෙටි සටහනක් මම දෙන්නම්. ලියන්න. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තරංග ආයාම 690ක් නැනෝමීටර් ඉරක් 390ක් නැනෝමීටර් පරාසයේ පිහිටි විද්‍යුත් චුම්බක තරංග ආලෝකය ලෙස හඳුන්වයි. සුදු ආලෝකය යනු කමාදාල යන රතු, කමා තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් යන වර්ණවල එකතුවකි. හරි. දැන් අහගන්න. ඇත්තටම ආලෝකය ගත්තාම තරංගයක් ඉඳලා තරංග ගුණ මෙයාට පෙන්වන්න පුළුවන්. මට කියන්නේ මොනවද තරංග ගුණ? පරාවර්තනය, වර්තනය, විවර්තනය, නිරෝධනය, ද්‍රවණය, තවනම් ප්‍රකිරණය වගේ ගුණ තරංග වලට පෙන්වන්න පුළුවන්. ඇත්තටම තරංග පරාවර්තනය ඔයාලගේ සිලබස් එකේ දැන් කතා කරන්නේ නැහැ. මොකද හේතුව ඒක ඕ ලෙවල් වල ඔයාලා හොඳට කතා කරනවා. ඒ නිසා අපි ඒ ලෙවල් මට්ටමේදී කතා කරන්නේ තරංග වර්තනය ගැන. ඒ කියන්නේ මේ ආලෝක තරංග වර්තනය වෙන ආකාරය ගැන තමයි මේ පාඩමේ අපි කතා කරන්නේ. මුලින්ම සමතල පෘෂ්ඨ වලින් වර්තනය. ඊළඟට ප්‍රිස්ම තුලින් වර්තනය. ඊළඟට වක්‍ර පෘෂ්ඨ තුලින්, ඒ කියන්නේ කාච තුලින් වර්තනය කියන කොටස් ටික තමයි මේ පාඩමේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කාචයක් ගත්තොත් ඒ කාචයක් කියන්නේ වක්‍ර පෘෂ්ඨ දෙකකින් වෙන් වෙලා තියෙන්නේ. උත්තල කාච, අවතල කාච වගේ දේවල් ගැන ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ සාමාන්‍ය පෙළ මට්ටමේදී. ඉතින් අන්නේ දේවල් ගත්තොත් දැන් අපිට යම් වස්තුවක් දැකීමේ හැකියාව ලැබෙන්නේ අපේ S2 නිසානේ. ඒතර ඇස ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරද්දිත් අපිට දැනගන්න ඕනේ කාචයක් ගැන. මොකද ඇසකින් අපිට ඕන දෙයක් පෙනීමේ හැකියාව ලැබෙන්නේ ඇස ඇතුලේ කාචයක් තියෙන නිසානේ. ඒතර මේ ඇස ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ කැමරාවකින් මේක වීඩියෝ කරන නිසානේ. ඒතර කැමරාවක් ක්‍රියාත්මක වෙනකොටත් කාචයක් තියෙනවා. ඔයාලා පොඩි දේවල් ලොක් කරලා බලන අන්වීක්ෂයක් ගත්තොත්
ඈත තියෙන වස්තුවක් වගේ ලොක් කරලා බලන දුරේක්ෂයක් ගත්තොත් මෙච් එකක් බලන්න යනකොට ඔයාලා දුරේක්ෂයක් කරන් යනවා නම් ඒ දුරේක්ෂයක් ක්‍රියා කරන විදිය දැනගන්නත් ඔයාලට ඕන වෙන්නේ මේ ආලෝකයේ දැනුම. ඒ නිසා මෙන්න මේ ආලෝක වර්තනයේ ප්‍රතිඵල පිළිබඳව තමයි මේ පාඩම පුරාවට අපි කතා කරන්නේ. එහෙනම් ඉස්සලම මාතෘකාව ලියන අනුමාතෘකාව ආලෝක වර්තනය කියලා. මොකක්ද ඇත්තටම වර්තනය කියලා කියන්නේ? වර්තනය කියලා කියන්නේ එක් මාධ්‍යයක ගමන් ගන්නා තරංගයක් මෙතනදී නම් ආලෝකය මාධ්‍යයෙන් කරන පෘෂ්ඨයක වැදිලා වෙනත් මාධ්‍යයකටත් ගමන් කිරීමේ හැකියාව තමයි අපි කියන්නේ වර්තන ගුණය කියලා. එක් මාධ්‍යයකින් කිරණයක් නැත්නම් තරංගයක් මාධ්‍යයෙන් කරන පෘෂ්ඨයේ වැදිලා ආපහු යනවා නම් ඒක මොකද්ද? ඒක පරාවර්තනය. අපි සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ මෙහි තියෙන ජලය කියලා. උඩ වාතය. මේ පැත්ත ජලය. එතකොට මෙන්න මේ ආකාරයට අපි හිතමු ආලෝක කිරණයක් වාතය තුලින් ඇවිල්ලා වාත ජල මූණතේ වදිනවා කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ ආපු කිරණේ වැදිලා වාතයටම යනවා නම් ඒක පරාවර්තනයක්. වැදිලා ජලය තුළට යනව නම් අන්නේ ජලය තුළට ගමන් කිරීමේ ගුණය තමයි අපි කියන්නේ වර්තන ගුණය කියලා. හැබැයි අපි හොඳට දන්න දෙයක් තියෙනවා ආලෝක කිරණයක් මෙහෙම ඇවිල්ලා ජලය තුළට යද්දි කෙලින්ම යන්නේ නැහනේ. මේක හැරෙනවා. අපගමනය වෙනවා. එතකොට මෙහෙම ආපු ආලෝක කිරණයක් සාමාන්‍යයෙන් එක්ක මේ පැත්තට හැරෙනවා එක්ක එළියට හැරෙනවා. දැන් මෙතන වාතයේ නම් ජලයට ගත්තොත් නම් කොහෙටද හැරෙන්නේ? මේ පැත්තට. ඒ කියන්නේ කොයි පැත්තටද? මෙහෙම ආපු කිරණය කෙලින්ම ගියා නම් මෙහෙම. අපගමනයක් නොවේ කෙලින්ම ගියා නම් මෙහෙට දැන් පොඩ්ඩක් හැරිලා. මේ හැරීමට අපි නම් කරන්නේ මොනවා කියලාද? අපගමනය වෙනවා කියලා. කියන්නේ මට අභිලම්බය දෙසට අපගමනය වෙන්නේ කොහින්ද කොහෙට આવොත්ද? විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍යයකට આવොත් හැරෙන්නේ අභිලම්බය දෙසට. කොහොමද අභිලම්බයෙන් එළියට හැරෙන්නේ කොහෙට આવොත්ද? ගහන මාධ්‍යක ඉඳන් විරල මාධ්‍යට ආව නම් හැරෙන්නේ අභිලම්බයෙන් ඉවතට. ඇයි මෙහෙම වෙන්නේ කියලා මම තව ටිකකින් කියනවා. දැන් හොඳට අහගන්න. එහෙනම් ඉස්සෙල්ලම ලියන්න එක් පාරදෘශ්‍ය මාධ්‍යයක ගමන් ගන්නා ආලෝක කිරණයක් මාධ්‍යවෙන් කරන පෘෂ්ඨයේ වැදී දෙවන මාධ්‍යයට පිවිසීමේ ක්‍රියාව වර්තනයයි. දැන් අහගන්න. ආලෝකයේ මේ ආකාරයට වර්තනය වෙද්දී අභිලම්බයේ දෙසට හෝ ඉවතට හැරෙන්න ඕනද? අපගමනය වෙන්න ඕනද? එහෙම නැහැ. අපගමනයක් කියන්නේ එකක්, වර්තනය කියන්නේ තව එකක්. වර්තනයකදී අපගමනයක් වෙනවා සාමාන්‍යයෙන්. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. මොකක්ද ඒ අවස්ථාව? හිතන්නවාලා මේ වගේ ජල පෘෂ්ඨයක් තියෙද්දී ආලෝක කිරණයක් කෙලින්ම වෙනවා කියලා අභිලම්බය ඔස්සේ. හරියට බේසමක වගේ වතුර පුරවලා අපි ටෝච් එකක් කෙලින්ම ගන්නවා පල්ලෙහාට. ඒතර අභිලම්බය ඔස්සේ ආලෝක කිරණ આવොත් මෙහෙම යනවනේ. මට කියන්න මේක පරාවර්තනයේද වර්තනයේද? වැදිලා ආපහු ගියා නෙමෙයිනේ. වැදිලා ආපහු ගියා නම් පරාවර්තනය. වැදිලා කෙලින්ම හරි පල්ලෙහාට යනවනේ. එහෙනම් මේක වර්තනයක්. මොනවා නැති වර්තනයක්ද? අපගමනයක් නැති වර්තනයක්. ඒ නිසා අභිලම්බය ඔස්සේ આવොත් අපගමනයක් වෙන්නේ නැහැ, වර්තනය වෙන්නේ. එහෙනම් අපගමනයක් සහිතව වර්තනය වෙන්නේ කොහොමද? අභිලම්බය ඔස්සේ නැතුව වෙනත් පැත්තකින් આવොත්. එහෙනම් යටිලිය අනිලම්පෙලිය මාධ්‍යවෙන් කරන පෘෂ්ඨයට අභිලම්බය ඔස්සේ පතන වූ ආලෝක කිරණයක් අපගමනයක් නොමැතිව වර්ධනය වේ.
අභිලම්බයේ ඔස්සේ නොවන ආනත දිශාවකින් පතන වූ විට වර්තනයේදී අපගමනයක්ද සිදුවේ. ඔන්න රතු පෑනින් වගේ ලියන්න. විරල මාධ්‍යයේ සිට ගහන මාධ්‍යයට පතන වූ කිරණයක් අභිලම්බයේ දෙසටත් ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් ගන්නා කිරණයක් අභිලම්බයෙන් ඉවතටත් අපගමනය වේ. ඊළඟට බලන්න ඕනෑම වර්තනයක් වෙනකොට ඕන වර්තනයක් වෙන්නේ වර්තන නියම දෙකකට අනුව. ඕනෑම වර්තනයක් වෙන්නේ වර්තන නියම දෙකකට අනුව. මතකද බලන්න වර්තන නියම මෙන්න මෙහෙමයි. පළවෙනි නියමයෙන් කියන්නේ මෙන්න මේකයි. කියන්න මට ඉස්සෙල්ලා මේ මොන කිරණේද? පතන කිරණය. මේක පතන කෝණය. මේක මොන කිරණේද? වර්තිත කිරණය. මේක වර්තිත කෝණය. මෙන්න මේ හැරිච්ච ටික තමයි මොකක් කියන්නේද? අපගමන කෝණය කියලා කියන්නේ. ඒ ගැන අපි පස්සේ කතා කරමු. වර්තනයක් වෙනවා නම් වර්තන නියම දෙක මොනවද? පළවෙනි නියමය තමයි මෙන්න මේ පතන කිරණය අපි ඇඳලා තියෙන බෝඩ් එක තලයේනේ. බෝඩ් එක තලයේ පතන කිරණය ඇඳනනම් කවදාවත් අපිට අභිලම්බයක් මෙහෙම අඳින්න බෑනේ. අභිලම්බය අඳින්නත් ඕනේ කොහෙද? බෝඩ් එක තලයේමයි. එතකොට ඒ ආපු කිරණය ජල පෘෂ්ඨයේ වැදිලා කවදාවත් ඔහම එළියට එන්න පුළුවන්ද? ඇතුළට යන්න පුළුවන්ද? බෑ. මෙහෙට හැරුණත් ඒක අඳින්න වෙන්නේ බෝඩ් එකේමනේ. ඒ කියන්නේ පතන කිරණයයි වර්තන කිරණයයි පතන ලක්ෂයේදී මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨයට අඳින අභිලම්බයයි තුනම තියෙන්නේ එකම තලයක. මේ බෝඩ් එක කියන්නේ තලයක්. අපි මේ හෙටගෙන ඉන්න තලය කියන්නේ තිරස් තලයක්. යාන්ත්‍රික විද්‍යාවේ ගණන් හදද්දීම දෙම ආනත තල ගැනවත් අපි කතා කරලා තියෙන්නේ. ඉතින් එතකොට බෝඩ් එක කියන තලයේ තමයි මේ තුන් දෙනාම තියෙන්නේ. එහෙනම් ඔන්න ලියා ගන්න පළවෙනි නියමේ වර්තන නියම කියලා ලියලා පළවෙනි නියමේ ලියන්න. පතන කිරණයත් වර්තන කිරණයත් පතන ලක්ෂයේදී මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨයට අඳින අභිලම්බයත් එකම තලයක පිහිටයි. අපි ඊළඟට කතා කරන්න යන්නේ ආලෝක වර්තනයකදී ඔයාලා දැනගන්න ඕන වැදගත්ම නියමය මොකද්ද? දෙවන නියමය. ඔය දෙවන නියමයට අපි තව නමක් කියනවා ස්නෙල් නියමය කියලා. එහෙනම් ලියන්න දෙවන නියමයේ වරහන් ඇතුලේ ස්නේහ නියමය කියලා. ස්නේහ නියමයේදී කියන්නේ ඔන්න මෙන්න මේ කෝණ අතර සම්බන්ධයක්. වර්තනයක් එද්දි කොහොමද අපි දැන් කලිනුත් කියවා එක්ක අයිට වඩා අඩුයි එක්ක අයිට වඩා වැඩි කියවනේ. මෙන්න මේ කෝණ අතර සම්බන්ධයක් තමයි ස්නේහ නියමයෙන් අපි ඉගෙන ගන්න. දෙවන නියමය නැත්තම් ස්නේහ නියමය හොඳට තේරුම් කරන්න මම මෙන්න මේ රූපය ගන්නවා. හැමෝම බලන්නකෝ. අපේ තුමු වාතයේ ඉඳලා ජලයට එන ආලෝක කිරණ කිහිපයක් මම ඔන්න ඇදලා තියෙනවා. ඔන්න උඩ තියෙන විරල මාධ්‍යයක් යට තියෙන ගාහන මාධ්‍යයක් නේ. එතන අපි දැන් කතා කරා විරල මාධ්‍ය නම් ආවොත් ගාහන මාධ්‍යයේදී අභිලම්බයේ දෙසට හැරෙනවනේ. එතකොට විරල මාධ්‍යයේ කෝණය 30 වුණොත් මේක 30ට වඩා අඩුයි. මම මේ ඉලක්කම් හරියට කියන්නේ මේ දෙන්නේ මම තේරුම් කරන්න මේ ඉලක්කම් ටික දෙන්නම්. අපි තුමු 30 වුණොත් මේක 22යි කියලා. මේක 40 වුණොත් මම ගන්නම් මේක 28යි කියලා. මේක 50 වුණොත් මම ගන්නම් මේ කෝණය 35යි කියලා. මේක 70 වුණොත් මම ගන්නම් මේක 45යි කියලා. ඔය වගේ අපි ගම කෝණ ටිකක් ඔන්න හැම වෙලේම විරල මාධ්‍ය තුල ඉඳන් ගහන මාධ්‍යයේදී කෝණය අඩු වෙනවා.
එතකොට කොහොමත් මේ කෝණ දෙක සමාන වෙන්නේ නැහැ කිසිම අවස්ථාවක. ඔන්න ස්නේහ නියමයෙන් කියවෙන්නේ විශේෂ දෙයක්. දැන් මම මෙතන මේ කෝණේ පතන කෝණේනේ මේකේ sin අගය ගන්නවා කීයද sin 30. අරන් මම බෙදනවා sin 22. එහෙනම් මම ලියනවා sin 30 බෙදීම sin 22. මෙතනත් මම ගන්නවා මෙහෙම. sin 40 බෙදීම sin 28. මෙතනත් මම බෙදනවා එහෙම කීයද? sin 50 බෙදීම sin 35. මෙතනත් බලන්නම ගන්නවා කීයද? sin 70 බෙදීම sin 45. එහෙනම් ඔන්න ස්නේහ නියමයෙන් කියන්නේ මෙන්න මේකයි. මොනවා හරි තෝරාගත්තු මාධ්‍ය දෙකක් කරා ආලෝක කිරණයක් වර්ධනය වෙද්දී පතන කෝණේ sin අගයයි වර්තන කෝණේ sin අගයයි බෙදලා අනුපාතයක් ගන්න පුළුවන් නේ. මෙන්න මේ අනුපාතය හැම වෙලේම මොකද වෙන්නේ? සමානයි. හිතන්නකෝ මෙතන sin 30 sin 22 බෙදපුවම මොකක් හරි නියතයක් එනවා නිලක්කමක් කියලා හිතන්නකෝ 1.5 කියලා හිතන්නකෝ. එහෙනම් මෙතනත් බෙදලා ගත්තොත් එන්නේ ඒ අගේමයි. මෙතනත් බෙදලා ගත්තොත් ඉන්නේ ඒ අගේමයි. ඕනම වෙලාවක මේ කෝණ දෙකේ sin අනුපාතය නියතයක් කියන එක තමයි ස්නේහ නියමයෙන් කියන්නේ. දැන් හොඳට අහගන්න ඕන මාධ්‍ය දෙකක් කරා ආලෝක කිරණයක් යද්දී පතන කෝණේ sin අගයයි වර්තන කෝණේ sin අගය අතර අනුපාතය මේ මාධ්‍ය දෙක සඳහා නියතයක් කියන එකයි ස්නේහ නියමයෙන් කියන්නේ. එහෙනම් ලියන්න මෙහෙම දෙවන නියමය යටතේ කිසියම් පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් හරහා වර්තනය වන ඕනෑම ආලෝක කිරණයක් සඳහා පතන කෝණයේ sin අගය වර්තන කෝණයේ sin අගයට දරන අනුපාතය එම මාධ්‍ය දෙක සඳහා නියතයකි. දැන් අපි දන්නවා රික්තයේදී ආලෝකයේ වේගය මම c රික්තය කියලා ලියන්නම්. කීයද? 3 වැඩි කිරීම 10/8යි ms ඍණයක. හැබැයි රික්තයේදී ආලෝකයේ වේගය මේක වුණාට මාධ්‍යෙන් මාධ්‍යට ආලෝකයේ වේගය වෙනස් නේ. ඕනෙම තරංගයක් වර්ධනය වෙන්න හේතුව තමයි තරංග මාධ්‍යෙන් මාධ්‍යට ගමන් කරන වේගය වෙනස් වීම. ආලෝකය රික්තයේදී මේ වේගෙන් ගියාට වෙන කිසිම මාධ්‍යයක මේ වේගෙන් යන්නේ මීට වඩා වේගය අඩුයි. එතකොට අන්නේ වේග වෙනස් වීම තමයි වර්ධනය කියන දෙයට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. එහෙනම් රික්තයේදී ආලෝක වේගය මේක වෙද්දී සාමාන්‍යයෙන් වාතයේදී ආලෝක වේගය කීයක් ඇද්ද? ඒක අපි හිතන්නේ මේකමයි කියලා. නමුත් ඇත්තටම මේක නෙමෙයි, මීට වඩා චුට්ටක් අඩුයි. 2.9 වරක් 18ක් කියලා අපි කියමුකෝ. මේක අපි 3 කියලාමයි ගන්නෙ. නමුත් අපි ඇත්තම ගත්තොත් චුට්ටක් අඩුයි. ජලය තුල වගේ ගත්තොත් ආලෝක වේගය මීට වඩා ගොඩක් අඩුයි. ඒක සැලකිය යුතු අඩුවක් තියෙනවා. ජලය තුල ගත්තොත් සාමාන්‍යයෙන් 2.5 වරක් 18ක් විතර. වීදුරු තුල ගත්තොත් එහෙම ඇත්තටම ගත්තොත් මීටත් වඩා අඩුයි. 1.97 වරක් 18ක් විතර. මම 1.97 ලේසියට 2 කියලා දාන්නම්. 18ක්. මීටත් වඩා වේගය අඩු මාධ්‍ය තියෙනවා. පාරදෘශ්‍ය මාධ්‍ය. මොනවද ඒ? දැන් ඔයාලා හොඳටම දන්නවා මැණික් වර්ග වගේ දේවල් ගොඩක් දිලිසෙනවානේ. ඒ වගේම දියමන්ති වගේ ගත්තොත් එහෙම ගොඩාක් ලොකු වටිනාකමක් ලැබෙන්නේ මෙන්න මේ ආලෝකයේ සිද්ධිත් එක්ක. දියමන්ති වගේ තුලදී ආලෝකයේ වේගය 1.25 වරක් 18ක් විතර. එතකොට මෙන්න මේ ආලෝකයේ වේගය අඩුවීමෙන්
එන බලපෑම ඔය අවදි කෝණ වගේ දේවල් අපි කතා කරන ඉදිරියේදී ඒව තමයි මේ දියමන්ති වගේ දෙයකට ඔච්චර වටිනාකමක් ලැබෙන්න ඔච්චර දිලිසෙන්න හේතු වෙන්නේ. දැන් දියමන්ති ඇරියටම වීදුරු කුට්ටියක් කැපුවට දිලිසෙන්නේ නැහනේ. මොකද වීදුරු තුලදී ආලෝක වේගය මෙච්චරයි දියමන්ති ඊට වඩා ගොඩක් අඩුයි. අන්නේ ආලෝක වේගය අඩු වීමෙන් එන බලපෑම තමයි ඒ දිලිසෙන්න හේතු වෙන්නේ. එතකොට ඔන්න රික්තේදී ආලෝක වේගය මේකුණාට මාධ්‍යෙන් මාධ්‍යට ආලෝක වේගය අඩු වෙන විදිය මම මේ පැහැදිලි කරේ. එතනදී අපි ඕලෙවල් වලදී ඉගෙන ගත්ත දෙයක් මම මතක් කරන්නම්. සාමාන්‍යයෙන් විරලයි කියන්නේ අඩුයි කියන එකනේ. ගහනයි කියන්නේ වැඩි කියන එක. ඒතර විරලම මාධ්‍යයක් විදිහට අපිට සලකන්න පුළුවන් රික්තය. අංශවත් නැහැනේ. හැබැයි රික්තයට සාපේක්ෂව ගත්තොත් වාතය ටිකක් ගහනයි. ඊට වඩා ජලය තව ටිකක් ගහනයි. ඊට වඩා වීදුරු ගහනයි. ඒ වගේ ආලෝක ගැන කියද්දී අපිට පුළුවන් මාධ්‍ය විරල සහ ගහන කියලා වෙන් කරන්න. ඒක අපි මාධ්‍ය දෙකක් අරන් හිතන්නේ. දැන් රික්තයයි ජලයයි වගේ ගත්තොත් විරල මාධ්‍ය වෙන්නේ රික්තය, ගහන මාධ්‍ය වෙන්නේ කවුද? ජලය. ජලයයි වීදුරුයි ගත්තොත් ජලය කියන්නේ විරල මාධ්‍ය, වීදුරු කියන්නේ ගහන මාධ්‍ය. එහෙනම් පල්ලයට යන්න යන්න මාධ්‍යයේ ගහන බව වැඩි වෙනවා. එහෙනම් ඔන්නවාලා ආලෝකය එක එක මාධ්‍ය තුල ගමන් ගන්නා වේග ටික නෝට් කරගන්න. නෝට් කරගෙන තරවත් දාලා යන්න. මාධ්‍යයක් සාපේක්ෂව ගහන වීමේදී ආලෝකයේ වේගය අඩුවන අතර සාපේක්ෂව විරල වීමේදී ආලෝකයේ ගමන් ගන්නා වේගය වැඩි වේ. ඔන්න මම මේ දෙන්නේ සම්පූර්ණ නෝට් එකක් නෙමේ ආලෝකයට මේ ප්‍රශ්න කරන්න අවශ්‍ය වෙන දේවල් සම්බන්ධ කරලා කෙටි සටහනක්. මීට වඩා ගොඩක් දේවල් අපි සටහනේ තව දෙන්න ඕනේ. ඒ දේවල් අපි පන්ති පටන් ගත්තාම කරමු. නමුත් ඒ දේවල් මම දැන් මේ නෝට් එකෙන් කියන්න ගියොත් ඔයාලට උගන්වන්න වෙන්නේ නැහැ මේ කාලය තුල. මොකද ගොඩාක් වීඩියෝ එක දික් වුණත් ඔයාලගේ ඩේටා කැපෙනවා. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ මේ වීඩියෝ එකේ දිග අඩු කරගෙන, ඒ කියන්නේ ඒකක දිගකට කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරගන්න එක. අපි ඒ නෝට් කියවන වගේ දේවල් අඩු කරන්න ඕනේ. මේකේ සම්පූර්ණ නෝට් එක සයිට් එකේ තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව මේකේ ඉරිසටහන හදාගෙන ප්‍රශ්න ටික කරන්න. ඒක තමයි වෙන්න ඕන දේ. එහෙමනම් බලන්න ඕන දැන් මේ ආලෝකයේ වේගත් එක්ක ඔන්නම වැදගත් දෙයක් කියන්න යන්නේ මොකක්ද? වර්තනාංකය කියන රාශිය. එන ලියන මාතෘකාව වර්තනාංකය මෙන්න මේමයි. වර්තනාංකය කියලා අපි කියන්නේ රික්තයේදී ආලෝකයේ වේගය. ඒ සලකන මාධ්‍ය තුල ආලෝකයේ වේගයෙන් බෙදුවොත් එන අනුපාතයට. ඉරෙන් උඩ කොහොමත් වෙන්නේ රික්තය තුල ආලෝකයේ වේගය මේක. යටට එන්නේ ඒ මාධ්‍ය තුල ආලෝකයේ වේගය බෙදුවාම තමයි වර්තනාංක එන්නේ. එහෙනම් වර්තනාංක කියන කුමක්ද කියලා අහුවොත් අපි මොකක්ද අර්ථ දක්වන්නේ? රික්තයේදී ආලෝකයේ වේගය එම මාධ්‍ය තුල ආලෝකයේ වේගයට දරන අනුපාතය තමයි ඒ මාධ්‍යයේ වර්තනාංකය කියලා කියන්නේ. මේ වර්තනාංකයට අපි සාමාන්‍යයෙන් නිරපේක්ෂ වර්තනාංක කියලා කියනවා. නමුත් අපි සාමාන්‍යයෙන් නිරපේක්ෂ වචන කියන්නේ නැහැ. එහෙනම් වර්තනාංක කියන එක ලියලා කොට කරගන්න. හරි. දැන් මේ බලන්න. අපිට ඕන වුණොත් වාතයේ වර්තනාංක හොයන්න. ඉරෙන් උඩ මොකක්ද දෙන්නේ යට මොකක්ද දෙන්නේ? ඉරෙන් උඩ එන්න ඕනේ කොහොමද රික්තේනේ? 3 වරක් 10 8. යට මොකක්ද දෙන්න ඕනේ? 2.999 වරක් 10 8. 10ට කැපිලා බෙදපුවාම 3 බෙදීම 2.999 කියන්නේ සාමාන්‍යයෙන් ඇත්ත ගානේ වුවොත් 1.0.5ක් වගේ එන්නේ. මේව ඇත්තම කියන්නේ මේ මම තේරුම් කරන්න කිව්වේ. ඒතර වාතයේ වර්තනාංක එන්නේ 1.0.0.5ක් විතර. හැබැයි ඉතින් අපි එළවෙ මට්ටමේදී ලේසියට මේක 1 කියලා ගන්නවා 3ට 2.999 කපලා. එහෙනම් ඔයාලගේ ඕන ප්‍රශ්නයකදී වාතයේ වර්තනාංක ගන්න කීයයි කියලාද? 1යි කියලා. එහෙනම් කියන්න මට ජලයේ වර්තනාංක කීයද? දැන් කෙටියෙන් කියකි. ඉරෙන් උඩ කොහොමත් එන්නේ 3 වරක් 10ට. මම උනේ ඒක 3 කියලා ලියන්නම්. යට එන්න ඕනේ ජලයේ වර්තනාංග නම්
2.2 වරක් 10ට 10ට ඕන මම ලිව්වේ නැහැ කැපෙන නිසා ඒවා ලියන්න ඕන හරිනම් ඒතර උත්තරේ මොකක්ද දෙන්නේ 3 බෙදීම 2.5 සාමාන්‍යයෙන් කැපුවොත් 4 බෙදීම 3ක් කෙලෙන්නේ 0.75න් කපන්නකො 4 බෙදීම 3ක් ඒ කියන්නේ 1.33ක් විතර එහෙනම් හිතලා කියන්න වීදුරු වල වර්තනාංක කීයද 3 බෙදීම 2 1.5ක් එන්නේ දෙමන්තල වර්තනාංක කීයද 3 බෙදීම 1.25 එහෙනම් හොඳින් තේරුම් ගන්න මාධ්‍යයක් ගහන වෙන්න මාධ්‍ය තුල ආලෝක වේගය මොකද වෙන්නේ අඩු වෙනවා මේ මාධ්‍ය තුල ආලෝක වේගය අඩු වෙනවා කියන්නේ වර්තනාංකය වැඩි වෙනවා කියන එක එන වර්තනාංකය යන තරුවක් දාලා ලියා ගන්න රික්තයේදී ආලෝකයේ වේගය කිසියම් මාධ්‍යයක් තුළ ආලෝකයේ වේගයට දරන අනුපාතය එම මාධ්‍යයේ වර්තනාංකය ලෙස හඳුන්වයි. එහෙනම් මේක ලියා ගන්න n කියන්නේ c රික්තයේ බෙදීම c මාධ්‍ය කියලා. ඊට පස්සේ ලියන්න මාධ්‍යයක් සාපේක්ෂව ගහන වීමේදී ආලෝකයේ වේගය අඩුවන නිසා වර්තනාංකය වැඩි වේ. එබැවින් සාපේක්ෂව n අඩු මාධ්‍ය විරල මාධ්‍යද n වැඩි මාධ්‍ය ගහන මාධ්‍යද වේ. එතනින් තව පොඩ්ඩක් ලියන්න. රික්තය, වාතයේ වර්තනාංකය 1ද ජලයේ වර්තනාංකය 4 බෙදීම 3ද වීදුරු වල වර්තනාංකය 3 බෙදීම 2ද ඒ කියන්නේ 1.5 නේද 3 බෙදීම 2ද වේ. මෙහිදී වර්තනාංකය ලෙස හඳුන්වා ඇත්තේ නිරපේක්ෂ වර්තනාංකයයි. දැන් නිරපේක්ෂ කියවහම එතනින්ම අපිට තව වචනයක් එනවනේ එහෙනම් සාපේක්ෂ කියලා එක්කුත් තියෙන්න එපේ. ඒ වර්තනාංකේ සාපේක්ෂව නැද්ද අපිට? ඕනේ. අපිට වර්තනාංකය පුළුවන් සාපේක්ෂව ප්‍රකාශ කරන්න. දැන් ඔයාලා යාන්ත්‍රික විද්‍යාවේ ද්‍රවස්ථිතියේදී අපි සාපේක්ෂ ඝනත්වය ප්‍රකාශ කරන්නේ. ඉරෙන් උඩ දානවා යම් ද්‍රව්‍ය ඝනත්වය යටට දානවා ජලයේ ඝනත්වය. අන්න එතකොට එනවා ජලයට සාපේක්ෂව අනිත් කෙනාගේ ඝනත්වය. ඒ කියන්නේ අපි සාපේක්ෂ ඝනත්වය කිව්වේ. අන්න ඒ වගේ මෙතනත් අපි ගන්නවා සාපේක්ෂ වර්තනාංකය. දැන් සරලව මම කියන්නම් NA කිව්වොත් මොකක්ද ඒ කියන්නේ? A මාධ්‍යයේ වර්තනාංකය. හැබැයි NA දාලා මෙතනින් B දැම්මොත් සමාන අවස්ථා මෙතනිනුත් දාන අවස්ථා තියෙනවා. කොතනින් දැම්මත් කමක් නැහැ. මම උඩින්ම දාන්නම්. NA ලියලා මෙතනින් B ලිව්වොත් ඔය කියන්නේ B අමතක කරන්නකො. ඔය තියෙන්නේ NA. මොකද NA කියන්නේ? A මාධ්‍ය වර්තනාංකය. හැබැයි මෙතනින් B දැම්මොත් ඔය කියන්නේ B මාධ්‍යයට සාපේක්ෂව A මාධ්‍ය වර්තනාංකය. දැන් ඔයාලා අර සාපේක්ෂ ඝනත්ව කියද්දී ජලයේ ඝනත්වයෙන් බෙදනවා වගේ මෙතනත් B මාධ්‍යයට සාපේක්ෂව A මාධ්‍ය වර්තනාංකය ගන්න නම් NA බෙදන්න ඕනේ මොකෙන්ද? B මාධ්‍යයට සාපේක්ෂව කියන්නේ B මාධ්‍ය වගේ කී ගුණයක්ද කියලා. එහෙනම් අපි බෙදන්න ඕනේ NB වලින්. එනල යන්න B මාධ්‍යයට සාපේක්ෂව A මාධ්‍යයේ වර්තනාංකය NA මේ පැත්තෙන් B දාලා ලියන්න BNA ලෙස නිරූපණය කරයි.
කියලා ලියලා ලියන්න BNA සමානයි NA බෙදීම NB. මෙන්න මෙතන තියෙන එක තමයි මෙතෙන්ට එන්නේ. NA තමයි හොයන්නේ හැබැයි B ට සාපේක්ෂව BNA. අපි මේකෙන් උදාහරණයක් කරමු බලන්න. බලන්න මම ලියනවා NG G කියන්නේ මම ග්ලාස් කියන්නේ මේ තියෙන N ග්ලාස් මොකද වීදුරු වල වර්තනාංකය මම මෙතන ජලය දානවා W water. W NG දැම්මොත් මේ තියෙන NG මොකද වීදුරු වල වර්තනාංකය හැබැයි මෙතන ජලය. දැන් මොකද්ද මේ තියෙන්නේ? ජලයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. අපිට ලියන්න පුළුවන් එහෙනම් මොකද NG බෙදීම NW. ඒක කොට කරගන්න ඕනේ නැහැ අතරම ආලා. WNG කියන්නේ වීදුරු වල වර්තනාංකය හැබැයි කාට සාපේක්ෂවද? ජලයට සාපේක්ෂව කියන එක තමයි මෙතනින් කියන්නේ. එහෙනම් මෙතන තියෙන අකුර තමයි මෙතෙන් එන්න ඕනේ. එහෙනම් හිතලම කියන්න ජලයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංක කීයක් ඒද? උඩට NG කීයද ග්ලාස් වල? 1.5. ඒ කියන්නේ 3 බෙදීම 2යි. මෙතන කීයද එන්නේ? 1.3 කියන්නේ 4 බෙදීම 3යි මෙහෙමනේ. 3 බෙදීම 2 4 බෙදීම 3. සිර කරොත් මොකක්ද එන්නේ? මේ 3 උඩට ගමන් 3 අත් 9 වෙනවා. මේ දෙක යට දාපුවම 8 වෙනවා. 9 බෙදීම 8යි. ඒ කියන්නේ 1.125යි වගේ අපිට උත්තරයක් එනවා. ඔය වගේ වර්තනාංක අපිට සාපේක්ෂ ප්‍රකාශ කරන්නත් පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් අපි ගොඩාක් වෙලාවට අපිට ඕන වෙන්නේ සාපේක්ෂ වර්තනාංක නෙවෙයි නිරපේක්ෂ වර්තනාංක. එහෙනම් ඔන්න බලන්න අපි හිතමු වර්තනාංකයෙන් 1 වන මාධ්‍ය ඉඳලා N2 මාධ්‍යයට ආලෝක කිරණයක් යනවා කියලා. වර්තනය වෙනවා. එතකොට අපි බලමු මේ කෝණ අතර සම්බන්ධය මොකක්ද කියලා. අපි දැන් කියවනේ ස්නේල් නියමයෙන් කියන්නේ sin I බෙදීම sin R සමානයි මොකක්ද? නියතයක්නේ. එහෙනම් ඔන්න ස්නේල් නියමයේ ලියපතනින් වාලා IR දාලා මේම ලියන්න sin I බෙදීම sin R නියතයක් කියලා. එහෙනම් මේ මාධ්‍ය දෙක හරහා ගමන් කරනකොට මේ sin අගයයි මේ sin අගය අතර අනුපාතය නියතයක්. එතකොට මෙන්න මේ නියතය මේ මාධ්‍ය දෙකේ වර්තනාංක ඇසුරින් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. sin I බෙදීම sin R සමානයි. හොඳට තේරුම් ගන්න ඕන. sin I බෙදීම sin R නම් මේක ලියන්න පුළුවන් වෙන්නේ වර්තනාංක ඇසුරින් මෙහෙම. n2 බෙදීම n1 කියලා. බලන්න ඕන. sin I බෙදීම sin R නම් n1 බෙදීම n2 නෙමෙයි මේක විතරක් මාරු වෙනවා. sin I බෙදීම sin R කියන්නේ n1 බෙදීම n2 නෙමෙයි n2 බෙදීම n1 විදිහට ලැබෙන්නේ. එහෙනම් මේ නියතය වර්තනාංක ඇසුරින් අපිට පුළුවන් මෙහෙම ලියන්න. හැබැයි ඔයාලා ස්නේල් නියමයේ ගානක් හදනකොට මේ විදිහට ලියන එක පැටලෙනවා. මොකද sin I බෙදීම sin R n2 යට එන්නවන්නේ. එහෙනම් මේක ලේසි කරගන්න පුළුවන් දේ තමයි හරස්සලි කරොත්. අපිට ලියන්න පුළුවන් n1 වැඩි කිරීම sin I සමානයි n2 වැඩි කිරීම sin R කියලා. එහෙනම් ඔන්න ස්නේල් නියමයේ ගානක් හදනවා නම් අපිට යොදන්න පුළුවන් n1 sin I සමානයි මොකක්ද? n2 sin R. එහෙනම් මේක නියමයේ වුණාට නියමයේ වර්තනාංක ඇසුරින් මෙහෙම නියතේ ප්‍රකාශ කරන්න පුළුවන් වුණාට ගණනක් හදද්දී ස්නේල් දානවා නම් අපි ලියන්නේ මෙන්න මේ විදිහෙන්. නම් ගණනය කිරීමකදී කියලා ලියලා මෙන්න මේක කොටු කරගන්න. එතකොට මෙන්න මේ නියමයේ දිහා පොඩ්ඩක් බලුවොත් ඔයාලට හොඳටම තේරෙනවා n1 sin I සමාන n2 sin R කියන්නේ හරියට යාන්ත්‍රික විද්‍යාවේදී වාට හම්බුණු සන්තතික සමීකරණය වගේ. තරල ගති විද්‍යාවේ සන්තතික සමීකරණය මතකනේ. එතනදී මොකක්ද ආවේ? a1 v1 සමානයි a2 v2. මොකද අපි ඉගෙන ගත්තේ? බටයක් තුල ද්‍රවයක් ගලද්දී අපි ඉගෙනගෙන තියෙනවනේ ඕනම හරස්කඩක් කරහා
ද්‍රවය ගැලීමේ පරිමාණ ශීඝ්‍රතාව නියතයක්. එහෙනම් එක තැනකදී AV ගුණිතය තව තැනකදී AV ගුණිතයට සමානයි. ඒ අඩු තැන V වැඩිනේ. ඒ වැඩි තැන V අඩුයිනේ. එතනින් අපි ඉගෙන ගත්ත AV ගුණිතය නියතයක් කියලා. දැන් ඔයාලා කෙමිස්ට්‍රි වල මේ ඉගෙනගෙන ඇති බෝයල් නියමය. P1 V1 සමානයි P2 V2. ඒ කියන්නේ PV ගුණිතය නියතයක්නේ. ඒ කියන්නේ පීඩනයේ වැඩි තැන පරිමාව අඩුයි. පීඩනයේ අඩු තැන පරිමාව වැඩි. ඔකනේ. ඒ වගේ තමයි ස්නේහ නියමයෙන් කියන්නේ මෙතන n වරක් sin අගය මෙතන n වරක් sin අගයට සමානයි කියලා. එහෙනම් මේ බලන්න. දැන් බෝයල් නියමය කියන්නේ P1 V1 සමානයි P2 V2. ඒ කියන්නේ PV ගුණිතය නියතයක්. සන්තතික සමීකරණයෙන් කියන්නේ A1 V1 සමාන A2 V2. ඒ කියන්නේ AV ගුණිතය නියතයක්. ස්නේහ නියමයෙන් කියන්නේ n1 sin i සමාන n2 sin r. ඒ කියන්නේ n වරක් පොදුවේ මම කෝණය θ ගන්නම් n sin θ සමානයි නියතයක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් ඔන්න ස්නේහ නියමයෙන් කියන සරල අර්ථය තමයි n වරක් sin θ නියතයක් කියන එක. එහෙනම් මේක තේරුම මොකක්ද? n වැඩි තැන, ඒ කියන්නේ මොන මාධ්‍යයක්ද? මාධ්‍යයක් ගහන නම් n වැඩි, එතනදී කෝණය අඩුයි කියන එක. මාධ්‍යයක් විරල නම් n අඩුයි, එතන කෝණය වැඩි කියන එක තමයි මේ සම්බන්ධතාවයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඔන්න ස්නේහ නියමයෙන් කියන සරල අර්ථය තමයි ආලෝක කිරණයක් මාධ්‍ය කිහිපයක් තුලින් වර්ධනය වී යද්දී වර්තනාංක වැඩි මාධ්‍යයට පිවිසුනොත් කෝණය අඩු කර ගන්නවා. වර්තනාංක අඩු මාධ්‍යයට පිවිසුනොත් කෝණය වැඩි කර ගන්නවා කියන දේ. එහෙනම් ස්නේහ නියමයෙන් මෙන්න මේ ඉගෙන ගත්ත තීරයකට එක්ක අපිට පුළුවන් මාධ්‍ය දෙකක් කරා ආලෝක කිරණයක් යද්දී හැරෙන්නේ කොයි පැත්තටද කියන තර්ක කරන්න. එතනදී අපි දැනගන්න ඕන දේ n sin θ නියතයක් කියලානේ. මම නියතේ k දාන්නම් පොදුවේ. එහෙනම් බලන්න මේ වගේ ආලෝක කිරණයක් අපේ තම විරල මාධ්‍ය දැන් ගාන මාධ්‍ය වෙනවා කියලා. විරල කියන්නේ අඩුයි, ගාන කියන්නේ වැඩි. ඒතර විරල මාධ්‍ය දැන් ගාන මාධ්‍ය වෙනවා කියන්නේ n වැඩි පැත්තට යනවනේ. ඒතර කෝණය මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. අනේ නිසා කිරණේ මෙහෙම යන්නේ, කිරණේ හැරෙන්නේ මේ පැත්තට. එන මොන පැත්තද? අභිලම්බය දෙසට හැරෙනවා. මේක r. ඒ කියන්නේ ඊට වඩා r මොකද වෙන්නේ? ඊට වඩා r අඩුයි. මේ කෝණය i වෙද්දි මේක r වෙද්දි අපගමනය කීයද? අපගමනය කියන්නේ මෙන්න මේ ආපු කිරණය හැරෙන ප්‍රමාණය. හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මුළු කෝණයම i නිසා ඒක r දක්වා අඩු වෙද්දි අපගමනය වෙන්නේ i ඍණ r. එහෙනම් මේ රූපකාවෙන් ලියන්න පුළුවන් අපගමනයේ මන් d දැම්මොත් d කියන්නේ i ඍණ r. ඊළඟ මම ගන්න රූපේ ගහන ඉඳන් විරලට එනවා හිතන්න. එහෙම ගත්තොත් මෙහෙම ආපු කිරණය මේක i. ගහන කියන්නේ වැඩිනේ. විරල කියන්නේ අඩුයි. ඒතර ගහන ඉඳන් විරලට යනවා කියන්නේ වර්තනාංක වැඩි මාධ්‍ය ඉඳන් අඩු එකට යනවනේ. එහෙනම් ඉන් අඩු වෙනවා නම් කෝණය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. කෝණය වැඩි කරගන්න නම් හැරෙන්නේ අභිලම්බයේ දෙසට ඉවතරද? කෝණය වැඩි කරගන්න ඕන නම් හැරෙන්නේ අභිලම්බයෙන් දෙසට ඉවතරද? ඉවතටයි මෙයා හැරලා යන්න ඕන. ඒ කියන්නේ ඊට වඩා r ලොකු වෙන්න ඕන. ආවොත් කෙලින්ම ඔහම යන්නේ. එයා මේට හැරුණා කියන්නේ මොකද වෙන්නේ? අපගමනය වෙනවා මුළු කෝණය r. අපගමනය කියන්නේ r ඍණ i. එහෙනම් මෙතන අපගමනය වෙන්නේ r ඍණ i. එහෙනම් ඔන්න මේ දෙකම බලන්න. විරලේ ඉඳන් ගහනට යනවා නම් ඊට වඩා r අඩුයිනේ. ඒතව අපගමනය i ඍණ r. ගහන ඉඳන් විරලට යනවා නම් ඊට වඩා r වැඩිනේ. එතන අපගමනය එන්නේ r ඍණ i. දැන් ඔයාලා i ඍණ r ඍණ i කියලා කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ගහන ඉඳන් විරලට ගියත් විරලෙන් ඉඳන් ගහන්නට ගියත් හැම වෙලේම ලොකු කෝණය ලැබෙන්නේ මොන මාධ්‍යද? කෝණය ලොකු වෙන්නේ අඩු මාධ්‍යනේ. ඒ කියන්නේ මොන මාධ්‍යද? විරල මාධ්‍ය නිසා. දැන් බලන්න මෙතන විරල මාධ්‍ය උඩ, ඒ නිසා ලොකු කෝණය උඩ. මෙතන විරල මාධ්‍ය යට, ඒ නිසා ලොකු කෝණය යට. එහෙනම් හොඳින් තේරුම් ගන්න අපගමනය කියලා ඕන වෙලාවක මේ වර්තනයකදී ගන්න ඕනේ කෝණ දෙකේ වෙනස.
ඒ කියන්නේ ලොකු කෝණයෙන් පොඩි එක අඩු කරන්න. එහෙමනම් ඔන්න ඔයාලගේ නෝට් එකේ මේ දේවල් ටික සටහන් කරගන්න. එතනින් සටහන් කරගෙන ලියන්න. ඕනෑම මාධ්‍ය දෙකක් හරහා ආලෝක කිරණයක් ගමන් කිරීමේදී විරල මාධ්‍ය තුල සාපේක්ෂව විශාල කෝණයක්ද ගහනතර මාධ්‍ය තුල සාපේක්ෂව කුඩා කෝණයක්ද පවතී. කිරණේ ගමන් මඟ වෙනස් කර ගන්නා කෝණය අපගමන කෝණයයි. I හා R කෝණ දෙකේ වෙනස මගින් අපගමන කෝණය ලැබේ. එහෙනම් ඔන්න D කියන්නේ අයිරිනාර්ද ආරිනායිද කියලා වටපාඩම් කරගන්න එපා. ලොකු කෝණයෙන් පොඩි කෝණය අඩු කරපුවම අපගමන එනවා කියලා තේරුම් ගන්න. එහෙනම් ඔන්න ආලෝකයේ වර්තනය සම්බන්ධව මේ ස්නේහ නියමය කියන ඉතාල වැදගත් තියෙන එකක්. ඒක තමයි අද ඉගෙන ගත්තේ මේ පළවෙනි වීඩියෝ එකෙන්. ඉතින් මෙතනින් එහාට සිද්ධාන්ත කරුණු කතා කරන්න කලින් අපි උදාහරණ කිහිපයක් කරන්න ඕනේ. ඒ උදාහරණ කිහිපය කරපුවම තමයි මේ ස්නේහ නියමයේ යෙදීම වලට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අද කියපු දේවල් ටික හොඳට මේ තේරුම් ගන්න ප්‍රශ්න කිහිපයක් කරලා මේ ඉගෙනගත්තු දේවල් හොඳට හුරු වෙමු තහවුරු කරගමු.